Kadatu Mahabodhin Buddha Rupam Sakalam Sada Yasnatena Pujita Aham Vitena Vatsa තෙරුවන් සරණයි හැම දිනාටම කාරුණික පින්වත්නි අත්තිඩිය පියරතනාරාම අප විහාරස්ථානයේ 2021 වර්ෂයේ කඩන මහා පින්කම සමාරම්භක දිනයේ අද දවසේ සනිටුහන් කරමින් අද 8 වෙනි දවසේ පටන් ලබන 18 වෙනිදා දක්වා විහාරස්ථානයේ පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. මේ පින්කම් මාලාවේ පළමු සමාරම්භක දිනයේ වශයෙන් අද දින සිට දින 9ක් පුරාවට ධර්මදේශනා මාලාවක් දිවයිනේ චිරප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේලා වැඩමවීමෙන් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ධර්මදේශනාවන් සඳහා දායකත්වයේ දරූ හැම දිනාටමත් ඊතර මෙතරින් ඔබ හැම දිනාටමත් සහ සම්බන්ධ වන ලෙස ශ්‍රවණය කරන ලෙස තාම කාර්නිකව සිහිපත් කරමින් ආරාධනා කරමින් අද මේ උතුම් ධර්මානුශාසනාවේ දේශකයාණන් වහන්සේ ලෙස වැඩම අවදාරන්නට දෙන්නේ දෙහිවල පැනසර බෞද්ධ මධ්‍යස්ථානාධිපති राजकीय पंडित शास्त्रपति विचित्र धर्म कथिक अतिपूज्य मालिंबड पंजासार गौरवनीय नायक माहिपानन वහන්සේගේ වැඩමවීමෙන් අද පළමු ධර්මානුශාසනාව පවත්වනු ලබනවා. ඒ ධර්ම ශ්‍රවණය කරන්ට ඔබ හැම දිනාටම ආරාධනා කරනවා. මේ දායකත්වයේ අත්තිඩියේ පදිංචි ගමගේ ප්‍රියංකා මහත්මිය ඇතුළු දරුවන් විසින් අද මේ දායකත්වයේ දරා කටයුතු කරනු ලබනවා. එhmenan रात्रि 7ට ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටම මේ සමාජ මාධ්‍ය ඔස්සේ ආරාධනා කරමින් හැම දිනාටම අද දවසේ මේ බලාපොරොත්තු වන්නේ අත්තිරිය ශ්‍රී පිරන්නාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පින්කමේ පළමු ධර්මානුශාසනාව පවත්වන්නටයි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා වැඩම අවදාරන්න ලැබුණ අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට අද මේ පින්කමේ දායකත්වයේ දරන ගමගේ ප්‍රියංකා මහත්මියට මල්කාන්ති මහත්මියට සිහිපත් කරනවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේට දැස්පත්යේ පූජා කරලා ධර්ම දේශනාවට ආරාධනා කරනවා.
අත්තිරිය ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින මහා පින්කම මේ වසරේදී සිදු කරන්නට අපි මූලික කටයුතු වසරේ මුලදීම සිද්ධ කරගෙන ආවා. අපි සෑම වර්ෂයකදීම ධර්මදේශකයන්න් වහන්සේලාට ආරාධනා කළ මේ පින්කම සිද්ධ කරනවා. ඒ අනුව අපි මූලික වශයෙන් සියලු කටයුතු සංවිධානය කරගෙන ආවා. මේ වසරේ දින ගණනාවක් මේ වසන්තක රෝගකාරක තත්ත්වයන්ට මුහු වෙලා තිබුණු නිසා අපිට මේ පින්කම පිළිබඳව දැඩි අවිශ්චිත ස්වභාවයක් පැවතුණා. නමුත් මා ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේලාගෙන් ඒ පිළිබඳව විමසලා උන්වහන්සේලාගේ වැඩමවීම සිදු කරන බව ස්ථිර කරගෙන එවාගේම මෙවැනි මෙවර කර්ණ මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන රත්මලා සූර්ය අධිපති ගුණසිංහ මහත්මයා ඇතුළු වේ නන්දනාගේම මූලිකත්වයෙන් එයත් අපේ කැමැත්තෙන් මේ පින්කම පෙර වසරදීමෙන්ම සිද්ධ කරන්නට සියලු කටයුතු සංවිධානය කරා. නමුත් සෞඛ්‍යාංශවල තියෙන ඒ ඉල්ලීම මත මේ සියලු කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිතව සිද්ධ කරන්න අපි ඒ සඳහා ක්‍රියා කළා. ඉතින් අපි පන්සලට මෙවර පැමිණෙන පිරිස සීමා කරලා නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් වැඩි කරලා තිබෙනවා. වෙනදාට මේ ධර්මශාලාව බිම වාඩි වෙලා තැන්පත් වෙලා තමයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් මම මේ පිළිබඳව මේ අසුන් පැරදීම පිළිබඳව වැඩි කැමැත්තක් නැහැ. නමුත් සෞඛ්‍ය නිර්දේශ අනුව ඒ පරතරයන් තබාගෙන මෙවර ඒ සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව කටයුතු කරන්න ඕන නිසා මේ සියලු කටයුතු සංවිධානය කරන්න යෙදුණා. අපිට කිසිදු තැනකින් බලපෑමක් සිදු වුණේ නැහැ. නමුත් අපි හැමදෙනාගේම ආරක්ෂාව සපයන්න ඕන නිසා අපේ කටයුතු මනාව සිද්ධ කරන්න ඕන නිසා අපේ කටයුතු එලෙස සිද්ධ කරන්න යෙදුණා. බොහෝ විහාරස්ථානවල මෙවර මේ ආකාරයෙන් තමයි ධර්ම දේශනා සංවිධානය කරලා තිබුණේ. ඉතින් ඒ නිසා මේ සඳහා අපි විශාල වෙහෙසක් මහන්සියක් ගත්තා. ඉතින් අපේ කටයුතු අඩාල කරන්න මේ දැඩි කාලගුණ තත්ත්වය ආරම්භපත් වීම හේතු වුණා. මේ දින ගණනාවක් තිස්සේ විදිවාරිතව මේ කටයුතු සංවිධානය කරන්නට අපත් පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේලා, ඒ වගේම දායක සභාවත්, කුලගණ සමිතිය, ඒ වගේම අපේ තරුණ පිරිස් විශාල වෙහෙසක් මහන්සියක් දැරුවා. අදටත් මේ කටයුතු අවසන් කරන්න බැරි වුණා. යම් තාක්ෂණයට අවසන් කරලා මේ සියලු පින්කම් ආරම්භ කරන්න පුළුවන් වාතාවරණය බවටපත් වුණා. එවනම් මේ කාලය විඩාම් කරන්නේ නැතුව අද දවසේ මේ ධර්ම ශාසනාව සිද්ධ කරන්නට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්න යෙදුනේ නැතිමාල පැනසර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, එසේම ඔබ හැමදෙනාම දන්නවා බෞද්ධ ශිෂ්ටාචාරයේ උසස් පෙළ විෂයක් වශයෙන් හැමදෙනාටම උගන්වන ඒ ඉගැන්වීම් කටයුතු කරන දිවයිනේ චිරාප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක්, එසේම ධර්ම දේශනාවන් පිළිබඳව විචිත්‍ර ධර්ම කතිකයන් වහන්සේ නමක්, අපගේ ගුරු දේවයන් වහන්සේ නමක් ඊටාම ගෞරවයෙන් යුක්තව ධර්මානුශාසනාව සඳහා ආරාධනා කරන්න යෙදුණා. නැතිමාල පැනසර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, රාජකීය පඬිත ශාස්ත්‍රපති, අති ගෞරවාස්පද මාලිකවර පඤ්ඤාසාර ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් අද වැඩමවීම පිළිබඳව උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් උන්වහන්සේව පිළිගැනීමක් වශයෙන් කවුරුත් සාදු එසේම මේ උතුම් පින්කමේ දායකත්වයෙන් දරා කටයුතු කරන්නේ අපගේ පදිංචි ප්‍රියංකා මල්කාන්ති මහත්මිය. ගිය වර්ෂයේදී තමයි මේ ධර්ම දේශනාව බාර අරගෙන කටයුතු කරලා කැමැත්ත පළ කරේ. ගිය වර්ෂයේ බාරගත්තේ පින්කම මේ වර්ෂයේදී අංග සම්පූර්ණව සිද්ධ කරන්න කටයුතු කළා. එසේම ඉසිනි අනුපමා දියණිය, ජවන් විස්මාන් පුතණුවන්, සහෝදරයේ වන නිලු ඇතුළේ හැමදෙනාම අද දවසේ මේ උතුම් පින්කම සිද්ධ කරනවා. මා අධ්‍යාපනයේ දෙනු ලබන අපේ උසස් බාලිකා විද්‍යාලයේ දියණියක්, එතුමියගේ දියණිය මගින් අධ්‍යාපනය ලැබුවා. පුතුණුත් අපේ පාන්සලේ මම පවත්වන පන්ති සඳහා පැමිණලා අධ්‍යාපනය ලැබුවා. ඒ දින හිතවත්කම් සම්බන්ධකම් මත පන්සලට පැමිණලා පෞද්ගලික කාලේ පුරාවටම මේ ධර්ම ශ්‍රවණය කරලා අපත් එක්ක හිතයිසී භාවයෙන් කටයුතු කරලා
ඒ ඇතිවෙච්ච හිතයිසී භාවයේ මත මේ උතුම් ධර්මානුශාසනාවක් බාර අරගෙන කටයුතු කරන්න යෙදුණා. එහෙමනම් ඒ උතුම් පින්කම් බාර අරගෙන අද මේ උතුම් පින්කමේ අරමුණ බවට පත් වුණේ තමන්ගේ ස්වාමි පුත්‍රයා ඊට වසර 12ක ප්‍රථම අභාප්‍රාතවත් යෙදුණා. W.A. වරුණ පියදර්ශන මහතාට පින් පමුණවන්නට ප්‍රියංකා මහත්මියගේ පියාණන් D.J. James එවාගේ නීතිය හැම දිනාටම පින් අනුමෝදන් කරන්නට නිරෝගීව සිටින ආදරණීය මෑණියන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් උතුම් පින්කම් සිද්ධ කරනවා. එහෙමනම් අද දවසේ කාල වේලාව ඉක්මවා යන නිසා මම තාම ගෞරවයෙන් යුක්තව ධර්ම දේශනාව සඳහා ධර්ම දේශකයන්න් වහන්සේට ආරාධනා කරනවා. කවුරුත් සාදු කියමු. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්තුනි 2021 වර්ෂයේ
කටින මහා පූජෝත්සවයේ සමගාමී ලෙසින් පවත්වනු ලබන ධර්ම දේශනා මාලාවේ පළමු ධර්ම දේශනාව තමයි අද මේ සිද්ධ වෙන්නේ. රත්මනා අත්තිරිය ශ්‍රී පියරත්නාරාම විහාරස්ථානයේ විහාරාධිපතිත්වයේ උසුලන ගරු කටයුතු අපේ ශාස්ත්‍රපති පඬිත් අත්තිරියේ සුමේද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ ගෞතම මහා සංඝරත්නයේ සහභාගීත්වය ඇතිව දායක සභාව කුලගල සමිතිය තරුණ සමිතිය ඇතුළු සියලු දෙනාගේ සහභාගීත්වයෙන් අපරිපරිණි සංවිධානයේ වූ මහා පින්කම් මාලාවේ පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තමයි ඔබ මේ බලාපොරොත්තු වෙන්නේ. මේ විහාරස්ථානය පෞරාණික අවුරුදු 100කට ආසන්න පෞරාණික වූ විහාරස්ථානයක්. මේ විහාරස්ථානය පැවති නටබුන් තත්ත්වයේ සම්පූර්ණම පරිවර්තනයකට හසු කරනවා. විහාරස්ථානය සැබෑ බෞද්ධ කේන්ද්‍ර ස්ථානයක් බවට පත් කරලීමේ කාර්යය අපකරවෙමි. ආදර්ශ සම්පන්න ජීවිතයක් පැවිදි ජීවිතයක් ගත කරන තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට අපේ අත්තිරියේ සුමේද හාමුදුරුවෝ උන්වහන්සේගේ කාලය තුල මේ ප්‍රදේශයට ආදර්ශයක් සැපිය හැකි රාමණීය විහාරස්ථානයක් බවට පරිවර්තනය කරලීමේ කාර්යය පින්වතුනි උන්වහන්සේ සිද්ධ කළා. ප්‍රදේශයේ දායක පින්වතුන්ගේ ධන පරිත්‍යාගයේ උන්වහන්සේ සම්බන්ධකම් පවත්වන මහත්මීන්ගේ ධන පරිත්‍යාගයේ මේ විහාරස්ථානය සුන්දර විහාරස්ථානයක් බවට පත් කරගන්නට උන්වහන්සේ ගත් උත්සාහයේ කැපවීම අද මල්පල් ගැන්විලා තියෙනවා. ඒ නිසා වාර්ෂිකව සිදු කරන පින්කම් මාලාවට දායක පින්වතුන් ඒ වගේම කුලගල සමිතිය ඒ වගේම තරුණ සමිතිය බොහොම කැපවීමෙන් යුක්තව ක්‍රියා කරන්නට පෙළඹිලා තියෙනවා සුමේද හාමුදුරුවෝගේ අනුශාසකත්වය. මේක තමයි සිදුවිය යුත්තේ පින්වතුනි. ඒ නිසා වහන්සේ මේ පින්කම් පිළිබඳව හිතන්නේ දවසකට දෙකකට සතියකට දෙකකට මාසයකට දෙකකට කලින් නෙවෙයි. මේ පින්කම් මාලාව සංවිධානය කරන්නේ වර්ෂයේ මුල වාර්ෂය ආරම්භ වෙනවත් එක්කම මේ ධර්ම දේශනාවට ආරාධනා කරනවා. ඒ තරම් කැපවීමේ සංවිධානයේ සැලසුම් සහගතව
මේ උදාරතර කටයුතු කරන්නේ පින්වතුනි ඔබට පින් කරගන්න. විහාරස්ථානයේ දියුණු ගමේ ඔබටයි ගෞරවය. ඒ නිසා ඒ කටයුතු වහන්සේ මනාව සිද්ධ කරන බව අපි අභිවාදයෙන් ප්‍රකාශ කරනවා. ඒ නිසා අපි තව තවත් ආශිර්වාද කරනවා. අත්තිවි සුමේද රාමතුන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ දබුතර මහා සංඝරත්නයට නිදුක් නිරෝගී බව සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. තව තවත් මේ විහාරස්ථානය මේ ප්‍රදේශයේ තුල පමණක් නෙවෙයි දස දේශ කීර්තිමත් ආයතනයක් බවට පත් කරගන්නට උන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ලැබේවා. අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ ප්‍රියංකා මල්කාන්ති මහත්මිය. ඒ වගේම ඉසිනි අනුපමා දියණිය, යෙවන විස්මල් පුතණුවන්, සහෝදරිය වන නිලු මේ අම්මා දුව පුතා සහෝදරිය එකතු වෙලා අද දායකත්වයෙන් කටයුතු කරනවා මේ ධර්ම දේශනාව. විශේෂයෙන් ප්‍රියංකා මල්කාන්ති මහත්මිය ඉමහත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උදාරතර පින්කමට දායකත්වයේ ගන්නට ගිය වසරේ ඉඳලම කටයුතු කරපු බවයි විහාරාධිපති හාමුදුරුවෝ මතක් කළා. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි මීට වසර 12කට පෙර අභාවයේ පාත් W.A.A. වරුණ ප්‍රියදර්ශන මහතාට පින් පැමිණීමට ප්‍රියංකා මහත්මියගේ පියාණන් වන D.G. තේම සහ මියගිය සියලු දෙනාට පින් දීමට ජීවතුන් අතර සිටින ප්‍රියංකා මහත්මියගේ මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමට කියන අරමුණු සාක්ෂාත් කිරීම සඳහායි අද මේ උදාර පින්කමට දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ නිසා පින්තුනි පුණ්‍යානුමෝදන පසුව කරමු. අපි එතේ බුදු වදන පදයකට අවධානය යොමු කරමු. පින්තුනි බණපදයක් ශ්‍රවණය කිරීම අපේ ජීවිතයේ මහත් ආස්වාදයක්. බණපදයක් ශ්‍රවණය කරන්නේ නැතුව පින්තුනි අපට ධර්මයේ දැනගන්න විදියක් නැහැ. ඒ නිසා බණ අහන්න. අපි බණ අහපුව තියෙනවා නම් අන්න ඒ ධර්මයේ තව ප්‍රගුණ කරගන්නට නැවත නැවත ධර්මයේ ඇසීම ප්‍රයෝජනයි. පින්වතුනි හිතට බලපාන යම් දුක්ඛම් කටු. ඒ වගේම හිත තුළ ක්‍රියාත්මක වන නොසන්සුන්තාවය ප්‍රශ්න මෙන්න මේ අමුවේ අපට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙන්නේ ධර්මයේ තුලින් පමණයි. දැන් අපට යම් ප්‍රශ්න ඇති වෙනවා. ඒ ප්‍රශ්න වලට විසඳුම මුදලින් හොයන්න බෑ. සල්ලි දෙන්න. ඒ ප්‍රශ්න වලට විසඳුම සමහර වෙලාවට අපේ දැනුගත්කම් වලින් හොයන්න බෑ. ඒ ප්‍රශ්න වලට විසඳුම බවමුක වලින් හොයන්න බෑ. ඒ ප්‍රශ්න වලට විසඳුම පිරිස් බලයේ තිබුණට හොයන්න බෑ. සමහර ප්‍රශ්න පිළිතුරු අපට විසඳුම සොයාගත හැකි ධර්මයේ පමණයි.
ඒ නිසා ධර්මය ඒ තරම් ඖෂධයක් වෙනවා. මොකද ධර්මය කියන්නේ සත්‍ය. ඒ නිසා සත්‍ය තුලින් විසඳුම සොයන්න ලේසියි. ඒ වගේමයි පින්වතුනි අප තුල යම් සැකකටයුතු තැනක් තියෙනවා. බණ අහනකොට තමයි සැක නැති වෙන්නේ. අපි තුල වැරදි අවබෝධයක් මිත්‍යා විශ්වාසයක් තියෙනවා. මේ මිත්‍යාවෙන් ගැලවිලා සම්‍යක් ඥානයේ සම්‍යක් දෘෂ්ටියටපත් වෙන්න පුළුවන් වෙන්නේ බණ. මෙලොව වශයෙන් ජීවිතේ සාර්ථක කරගන්න පරම ආයති භවය සුගතිගාමී ප්‍රතිසන්දියක් ලබන්න අපට අවස්ථාව ලැබෙන්නේ බණ. මේ සියල්ලටම වඩා අනවරාග සංසාරයේ සැරිසරන අපට ඒ සසරගත දුක අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන් වෙන්නේ බණ. මේ සියලු දේ සාක්ෂාත් කිරීම සඳහා බණ පදයක් ඇසිය යුතුමයි. ඒ නිසා අද ධර්ම දේශනාවේදී විස්තර වන්නේ පිළිතුරේ අංගුත්තර නිකායට අයත් මේ පිය සූත්‍රය ඇතුළේ ධර්ම කරුණු කීපය. මොකද දේශනාව අංගුත්තර නිකායේ මේ පිය සූත්‍රය. මේ පිය කියලා කියන්නේ පිළිතුරේ හාමුදුරු කෙනෙක්ගේ නම. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ ස්ථිර වශයෙන්ම කවුද? ආනන්ද. ආනන්ද හාමුදුරුවෝ ස්ථිර උපස්ථායක තනතුරට පත් වෙන්න කලින් පින්තුනි විවිධ ස්වාමීන් වහන්සේලා බුදුහාමුදුරුවෝ උපස්ථාන කළා. අන්න එහෙම උපස්ථාන කරපු හාමුදුරුවෝ තමයි මේ ගිය හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේට මොහු පැත්තේ සිට සැපයෙන් දානේ විලාප තියනවද නැත්ද බලලා අඩුපාඩු සැලසනේ. උන්වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ පිරිසිදු කරමින් මේ කීනෝකින් සියලු කරුණු මේ උපස්ථාන කරන හාමුදුරුවෝ සිද්ධ කරනවා. තර මේ ගිය හාමුදුරුවෝ මේ විදිහට උපස්ථාන කරනවා. දවසක් මේ කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා මෙන්න මෙහෙම අවසරයක් දීලා. මොකක්ද? ස්වාමීන් වහන්සේ භාග්‍යවතුනි මම හෙට දවසේ යන්න කැමති පින්නපාතේ ජන්තු කියන ප්‍රදේශයක් තියෙන ඒ ප්‍රදේශය. ස්වාමීනි මට අවසරද? බුදුහාමුදුරුවෝ අවසර දෙනවා. ඔව් ඒ ප්‍රදේශයට යන්න. පසුදා උදෑසන මේ ගිය හාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේට අලියම් කරන්න තියෙන පිළිවෙත් උපස්ථාන කරලා තුන් සිවුරෙන් සමන්විතව උන්වහන්සේ වැඩම කරනවා පාත්‍රය අරගෙන පිටපාතේ අර ජන්තු කියන ප්‍රදේශය. ඒ ප්‍රදේශයේ පිටපාතේ ලබාගෙන වලදන්න උන්වහන්සේ ගමන් කරනවා වැඩම කරනවා. කිනිකාලා කියලා ගඟක් තියෙන ඒ ගම් ඉවුරට. මේ කිනිකාලා කියන ගම් ඉවුරට වැඩම කරලා උන්වහන්සේගේ දෙපට සිවුර නහලා බිමෙල.
බිමෙලලා පාත්‍රය ඒකුණින් තියෙනවා. පින්න පාතේ පාත්‍රය. දාන්නේ තියෙනවා. ඊට පස්සේ ගම් ඉඟුරු ටිකක් බහැලා ගඟ පැත්තට උන්වහන්සේ මූණකට හොදගන්න. හොදගෙන නැවත ඇවිල්ලා ගම් ඉඟුරට අර නැමු දෙපට සිවුර මත ඉඳගෙන පාත්‍රය අතට අරන් එය විවෘත කරලා උන්වහන්සේ ප්‍රත්‍යවේක්ෂා කරලා දානේ වළඳනවා. දානේ වළඳන ඉවර වෙලා නැවත ගඟට දැහැලා දැන් පානය කරලා පාත්‍රය සෝදලා පිරිසිදු කරලා පීඩාලා ඒක දැන්පත් කරලා අර බිමෙලු දෙපට සිවුර නැවත නමලා වම් පුරෙන් දාගෙන අර ගම්පි උරියනට මෙහාට සක්මන් කරනවා. මෙහෙම සක්මන් කරනකොට පින්වතුනි උන්වහන්සේගේ නෙත ගැටෙනවා ඈත තියෙනවා මනන සුන්දර අලංකృత සිත් අලවන සුළු අබවලිය. මේ අබවලිය දකින්න දැකලා කල්පනා කරනවා මම ඊටාම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. මට විමුක්තිය ලැබීම අත්‍යවශ්‍යයි. ඒ නිසා විමුක්තිය ලබන්නට නම් මම භාවනා කරන්න එන්න සුදුසුම තැන තමයි ඒ අබවලිය. අදම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ මොහොතේම මම අවසර ඉල්ල ගන්න ඕන භාවනා කරන්න ඒ අබවලියට එන්න. මෙහෙම හිතපු මේකී ස්වාමීන් වහන්සේ පිළිතුරු වැඩම කරන බුදුරජාණන් වහන්සේ සොයා. උන්වහන්සේ වෙනකොට වැඩ ඉන්නේ වාලිකම් කියන ප්‍රදේශයේ. මේ වාලිකා කියලා කියන්නේ පැත්තේ මහා පර්වතයක් තිබුණේ ඒකට කියන නම වාලිකා. ඒ නිසා මේ ප්‍රදේශයට කියන්නේ වාලිකා. මේ කිය හාමුදුරුවෝ මේ ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේට පාද නමස්කාර කරලා පැත්තකින් වැඩ ඉඳගෙන අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම උදෑසනම පින්ඩපාතේ බුදුහාමුදුරුවන්ගෙන් ලැබුණු අවසරය අනුව ජන්තු කියන ප්‍රදේශයට වැඩම කළා. දායක පින්වතුන් අපට දානෙ පිළිගන්නවා. ස්වාමීනි ඒ දානෙ අරගෙන මම කිනිකාලා කියන ගම්දිවුරට ගිහිල්ලා මූණකට හොදගෙන දානේ වළඳලා පෑන් පානේ කරලා මම ගම්දිවුරේ යාට මෙහාට සක්මන් කරද්දී ස්වාමීනි මම දැක්ක ලස්සන අබවලිය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට භාවනා කරන්න සුදුසුම තැන තමයි එතන. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන්න මට විමුක්තිය ලබා ගන්න ඕන. මට කෙලෙස් නැසන්න ඕන. ඒ නිසා මට අවසර දෙන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන උත්තරේ උනේ පිළිතුරෝනේ මේ තා ඔබට එළියන්න සුදුසු අවස්ථාව ආවේ නැහැ. ඒ නිසා දැන්ම කලබල වෙන්න එපා. මේ යහමුදුරේ ඒ සෑහීමටපත් වුණේ නැහැ. සෑහීමටපත් වුණේ ප්‍රකාශ කරනවා අනේ භාග්‍යවතුන් වහන්සේ
ඔබ වහන්සේ නම් කෙලෙස් නැසල නික්ලේශී තත්ත්වයට පත් කරලා තියෙනවා. විමුක්තිය සාක්ෂාත් කරගෙන තියෙනවා. ස්වාමීනි මම ආසයි. මං සද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. ඒ නිසා මමත් ආසයි. ඔය නික්ලේශී බව මට ලබා ගන්න. අනේ ස්වාමීනි ප්‍රතික්ෂේප නොකර මට අවසර දෙන්න ඒ අඹවණේට යන්න. බුදුහාමුදුරු දෙවෙනි සැරේ ප්‍රතික්ෂේප කළ කියනවා නෑ. කලබල වෙන්න එපා. තාම ඔබට අවස්ථාව ආවේ නෑ. ඒ නිසා ඒ සඳහා ඉක්මන් වෙන්න එපා. තුන්වෙනි වතාවට මේ යහාමුදුරු කියනවා අනේ ස්වාමීනි මට බව වඩන්න යන්න අවස්ථ දෙන්න. මම ශ්‍රද්ධාවෙන් මහාන වෙච්ච කෙනෙක්. මට නික්ලේශී බව ඇති කර ගන්න ඕනේ. මේ යහාමුදුරුගේ බලවත් ඉල්ලීම නිසා බුදුරජාණන් වහන්සේ අවසර දීලා අවසර දුන්නට පස්සේ මේ යහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා බොහෝම සන්තෝෂෙන් අවසර අරගෙන අර කිරිකාලා ගඟට ඈතින් තිබිච්ච අඹවණේට යනවා. අඹවණේට ගියාට පස්සේ ලස්සනට හැදිච්ච සෙවන තියෙන අඹ ගහක් යට ගිහිල්ලා දෙපට සිදුර අරගෙන හතරට නමලා ඒක බිම එළලා එහි වාඩි ඉරියව්ව හදාගෙන වාඩිලා හිටනවා මම විමුක්තිය ලබල නිසා මෙතනින් නැගිටින්නේ නැහැ. මම කොහොම හරි නික්ලේශී බව ඇති කරගන්න. ඉඳගෙන ඉරියව්ව හදාගෙන ඇස් දෙක වහගත්තා. ඇස් දෙක වහගෙන හිත සමාධිගත කරන්න හිත ඒකාරම්භකට ගන්න ක්‍රියා කරනවා. පින්වතුනි අවසාන මේ යහාමුදුරුවෝ ඇස් දෙක වහලා හිත එකලස් කරන්න හදනකොටම එන්න පටන් ගත්තේ සියල්ලම කුසල අරමුණු නෙමෙයි. සේරම එන්නේ අකුසල අරමුණු. රාගය, කාමය, සිත පෙරලගෙන ඉස්සරහට යනවා. දේශය දැනුවා මේවා යටපත් කරලා කුසල අරමුණක් හිතට ගන්න. නමුත් බැරිවෙන්නතුනි උත්සාහ ගත්තා කොහොමවත් කුසල අරමුණකට එන්න බැහැ. දැන් තමයි වැටුනේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ මාව ප්‍රමාද කළේ. මම ඒක පිළිගත්තේ නැහැ. තාම මට සුදුසු කාලේ නෙමෙයි කියලා උන්වහන්සේ මතක් කළා. මම ඒ ගණන් ගත්තේ නැහැ. දැන් මට තේරෙනවා බුදුරජාණන් වහන්සේ මම මේ වඩින එක වළක්වන්න උත්සාහ කළේ ඇයිද කියලා. එහෙනම් මම නැවතත් බුදුහාමුදුරුවෝ ගැහෙන්න යන්න ඕන කියලා හිතලා නැවත බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පිළිතුරු දුන්නා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා උන්වහන්සේට වැඳ නමස්කාර කරලා එකක් පස්සෙ ඉඳලා ඉඳගෙන උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මට තාම කාලේ ආවේ නැහැ කියලා එපා කියද්දී මම බලෙන් වගේ අවසර අරගෙන තමයි භාවනා කරන්න ගියේ. අඹවන්නේ. නම් ස්වාමීනි මම ඉඳගෙන ඇස් දෙක වහගත්ත විතරයි. මම උත්සාහ කරේ කුසල අරමුණු හිතට ගන්න.
නම් කුසල අරමුණු හිතට එන්නේ මට එන්න පටන් ගත්තේ කුසල අරමුණු නෙමෙයි අකුසල අරමුණු. ඒ නිසා මම උත්සාහ කළා මේ රාගය, මේ කාමය, මේ ද්වේෂය මගේ සිතින් යටපත් කරලා කොහොම හරි කුසල අරමුණකට එන්න නම් ස්වාමීනි නොහැකි. ස්වාමීනි වාක්‍යවතුන් වහන්සේ මම මොකද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ මේ කිය ස්වාමීන් වහන්සේට කියනවා මේ යම් කෙනෙක් භාවනාවට ප්‍රවිෂ්ඨ වෙනවා නම් අවතීර්ණ වෙනවා නම් නිවන් මඟට එන්න ඕන නම් එයා සම්පූර්ණ කළ යුතු ප්‍රධාන වශයෙන් කරුණු පහක් තියෙනවා. දැන් සමහර කියනවා අපිට බණක් අපි භාවනා පන්තියට යනවා කියලා භාවනා කරන එක සැරේට යනවා. පින්නත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් භාවනාවට අවතීර්ණ වන්නේ නම් මෙන්න මේ කරුණු පහෙන් සමන්විත විය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ එදා මේ ගිය ස්වාමීන් වහන්සේට මතක් කරනවා. මොකක්ද ඒ කරුණ? පළවෙනි කරුණ. පින්නතුනි මේ ගිය ආමුදුව දැනුවත් කරන්ඩ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පටන් ගන්නේ මෙන්න මෙතන. බුද්ධ දේශනාව පටන් ගන්නේ මෙතන. උන්වහන්සේ මතක් කරන බුදුහාමුදුරුවෝ මේ ඔබ සම්පූර්ණ කළ යුතු කරුණු පහ මෙන්න. ඒ කරුණු පහෙන් සමන්විතව ඊට පස්සේ භාවනාවට යන්න. ඒක සම්පූර්ණ නොවි භාවනාවට ඊළඟට. එහෙනම් මේක මේ කිය ස්වාමීන් වහන්සේට පමණක් නෙවෙයි. අපි කාටත් මේකම තමයි. අපි භාවනාවකට අවතීර්ණ වන්නේ නම් මේ කර්ම පහෙන් සමන්විත වෙන යුතුයි. ඒකයි. පළවෙනි කරුණ තමයි සත්පුරුෂ ආශ්‍රය. ඉස්සෙල්ලාම කරන්න ඕන දේ මොකක්ද? භාවනාවට යන්න කලින් සත්පුරුෂයෙක් ආශ්‍රය කරන්න. කවුද සත්පුරුෂයෙක්? දුකේදී අපට පිහිටවන සතුට සමසේ මුක්ති විඳින කෙනා. එතකොට ඔහු ආත්මාර්ථකාමී නෑ. ආන්න සත්පුරුෂයේ ලක්ෂණ. දෙක. සත්පුරුෂය කොයි වෙලාවකවත් පින්නතුනි අන් අයට දොස් දකින්නේ නෑ. දැන් අපි දකින්නේම අනුන්ගේ දොස්නේ. අපේ ළඟ ඕන තරම් දොස් ඇති. වැරදි ඇති. අඩුපාඩුකම් ඇති. අපිට ඒව පේන්නේ නැහැ. අපිට පේන්නේ අනුන්ගේ වැරදි. ඒ නිසා සත්පුරුෂය කවදාවත් අන් අයගේ වැරදි දකින්න කෙනෙක් නෙවෙයි. වැරදි අනුමත කරන කෙනෙක්ද නැහැ. කෙනෙක් ළඟ දුර්ගුණ තියෙනවා නම් 90%. 10%ක් තියෙන්නේ හොඳ ගුණ. යහපත්. සත්පුරුෂයා දකින්නේ අන්න ඒ හොඳ ගුණ 10. එතකොට හොඳ ගුණ වර්ණනා කරනකොට මොකද වෙන්නේ? තමන් තුළ තියෙන අර වැඩියෙන් තියෙන වැරදි ටික ටික අඩු කරගන්න. සත්පුරුෂයා අර ඇසුරු කරන කෙනා හොඳ මාර්ගයට ඇදලා ගන්න උත්සාහ කරනවා. දැන් අපි හිතමු පන්සලට එන්නේ නැති කෙනෙක් ඉන්නවා. බණ පදයක් අහන්න පලාතක එනවා. නම් ඔබ මොකද කරන්නේ? ඔබ කියන්නේ අද පන්සලේ බණක් තියෙන යන්න.
අර ප්‍රතික්ෂේප කරන මොන පාඩතරයක් මේ වැස්සේ මේ ගෙදරවත් ඉන්නකොට බණා මොනවද කරන්නේ නමුත් අර සත්පුරුෂය මොකද කරන්නේ මේ වැස්ස කියලා කියන්නේ මම මේ මෙච්චර අමාරුවක් තිබුණත් මම යන්නේ එන්න බයන්නේ බලෙන් නැතිගෙන මේ මට බණ නම් අහන්න නෑ ඔයා බණ අහන්න ඕනේ ඔයා මම ළඟින් අහෙලෙන්න වෙන්නතනේ මෙන්න මේ විදියට සත්පුරුෂය මොකද කරන්නේ බණ අහන්න නැති දෙන්න පන්සලට කොහොමද යාප්පේ නැදගෙන යනවා ඇවිල්ලා ලං තියාගන්නවා තියාගෙන ඒ අතරේදී අර ධර්ම දේශනාවේ යම් කරුණු ඔහුට ගැළපෙන ඒවා කියවුනොත් ඔහු එදා ඉඳලා බණ අහන්න යොමු තමන්ට ගැළපෙන බණපදයක් කියවුනොත් ඒක අහන්න දෙන්නේ. උදාහරණයක් කියන්නේ. වෙනතනි එක මහත්මයෙක් දාන එතුමා මට කතා කළා එතුමා විශ්‍රාමීය මේකවල ඔහු මම ගුවන් විදුලියේ දේශනා කළ ධර්ම දේශනාව අහලා මට කතා කරලා කිව්වා හාමුදුරුවනේ පොඩ්ඩක් හාමුදුරුවොත් එක්ක කතා කරන්න පුළුවන්. රාත්‍රී කතා කරේ උදේ තමයි ධර්ම දේශනාව ආරම්භ. මම පුළුවන්. නෑ ස්වාමීන් වහන්සේ මම මෙන්න මේක කියන්න අහන්න ඉන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපේ ගෙදර ඉන්නේ මමයි අම්මයි විතරයි. තාත්තා නැති වෙලා ගොඩක්. මම තමයි පවුලේ එකම පිළිමි දරුවා. තාත්තෑම දරුවා වෙන්නේ නැහැ. මම තමයි එකම දරුවා. මම කවදාවත් බණ අහන්න දෙන්නේ නැහැ. හැබැයි මම අම්මට බණ අහන්න සලස්වලා මම අවිවාහිතයි. මම විවාහුනේ නැත්නම් අපිට සලකනවා නිසා. අම්මා මියනකම් මම වදින්නේ නැහැ කියලා හිතුවා. දැන් මගේ වයස වැඩි ඒ නිසා මම කොහොමත් වදින්නේ නැහැ. මම ව්‍යාපාර කටයුතු කරන කොටස් වෙලද පොළේ සම්බන්ධ. ඉතින් මම මොකද කරන්නේ? අම්මට උදේට බණ ගුවන් විදුලි යන්ත්‍රය ඇඳලා කියලා ඔන් කරලා මම මගේ කටයුත්තට යනවා. ගිහිල්ලා මම ඒ ව්‍යාපාර කටයුත්ත කරගෙන කම්පියුටර් එකට වාඩි. එදා ස්වාමීන් වහන්සේ මේ අද උදෑසන මම දන්නේ ආගම ධර්ම දේශනාව කියලා. නමුත් මම ගුවන් විදුලි යන්ත්‍රය අම්මා ළඟින් කියලා ඔන් කළා. ගිහිල්ලා මම මගේ සුබුදු කාර්යයට වාඩි වුණා. එදා විනාඩි 5ක් විතර පන්සිල් දීලා දේවතා ආරාධනාව කළා. ස්වාමීන් වහන්සේ බණ පටන් ගන්න විනාඩි 5ක් විතර යනකොට මට හිතුණා නිකන් මට ගැළපෙන බණක් නෙමෙයි යන්නේ කියලා හිතලා මගේ වැඩේ නවත්තලා මම පෑම පණ ඇහුවා. මගේ ජීවිත කාලේ ඇහු පළවෙනි බණ කියලා කියනවා. මම උතුම් බෞද්ධයෙක්. ඔව් බෞද්ධයෙක් තමයි. නමුත් අපි බණ අහලා නැහැ. ස්වාමීන් වහන්සේ මම මේ බණින් වැඩ දෙකක් හදාගත්තා. මම කොළොමද මොනවද මම හදාගත්තේ? එක මම හැමදාම බුදුහාමුදුරුවන්ට පහන දානවා. පහන දාලා තමයි මම ව්‍යාපාරයට වාඩි වෙන්නේ. පහන දාලා මම ප්‍රාර්ථනා කරනවා. මම මේ පහන දැල්ලුවා බුදුහාමුදුරුවන්ගෙන් මට පිටක් ලැබෙන්න. මගේ ව්‍යාපාරයට වැඩි වාසියක් අද ලැබෙන්න. ඔන්න පළවෙනි ප්‍රාර්ථනා. දෙක මම හැමදාම පහන කියලා තාත්තා මියගිය තාත්තට පින් දෙනවා. පින් දීලා මම තාත්තගෙන් ඉල්ලනවා. තාත්තව කොහේ හරි ඉන්නවා. මම හැමදාම ඔබෙන් ඉල්ලන්නේ ඒකයි.
මට වැඩි වාසියක් කළා දෙන්න මේ ව්‍යාපාරය. ඔය ප්‍රාර්ථනා දෙක මම කරනවා. ස්වාමීන් වහන්සේ මේ දක්වා මට විශේෂ වාසියක් ලැබෙලා නැහැ. ස්වාමීන් වහන්සේ අද මම මේ බණ නොඇහුවනම් මම තව ටික දවසක් යද්දී මොකද වෙන්නේ? මම බුදුහාමුදුරන්ට විරුද්ධ කෙනෙක් වෙලා තාත්තත් එක්කත් මම තාහක් ඇති කරගන්නවා. ඇයි? මම ඉල්ලන දේ දෙන්නේ නැහැ. මම මෙච්චර පහම්පත්තු කළා. මෙච්චර තාත්තට පින් දීලා මගේ අවස්ථාවේ කළ දෙන්නේ නැහැ. පෙන්නතුනි ඒ මහත්මයා කියනවා ස්වාමීන් වහන්සේ මම අද ඔය වැරදි දෙකම හදාගත්තා. මගේ මේ ප්‍රාර්ථනා වැරදි බව තේරුම් ගත්තේ හාමුදුරුවෝ වනේ. මම මෙතන කියලා තියෙනවා ඒ ධර්ම දේශනාවේදී බුදුරජාණන් වහන්සේගේ ලෞකික දේවල් ඉන්නත් එපා. තාත්තා මිය ගිහිල්ලා කොහේ ඉන්නවද කවුද දන්නේ? ඒ නිසා මිය ගිය කෙනා මිනිසෙක් කියලා ඉපදෙනා නම් කොහොමද පින් දීලා ප්‍රාර්ථනා කළා දෙන්නද? ඒක නිසා මේ වැරදි දෙක මම හදාගත්තේ එක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරේ මහා පුණ්‍ය කර්මයක් කියලා මට පින් දෙන්න. ඒ නිසා පින්තුනි අපට ගැළපෙන බණපදයක් අපි දේශනා කරද්දී දේශනා වුණොත් අර බණ අහන්න නැති කෙනා අහන්න ලැබුණා. අනේකයි මේක ස්වභාවය. ඒ නිසා සත්පුරුෂේ ආශ්‍රය කරන පින්තුනි අපි තුල තියෙන දුර්වලකම් අඩුපාඩුකම් අපෙන් අඩු වෙනවා. අයහපත් දේවල් අපෙන් අඩු වෙලා අපි යහපත නැරුණා. මේක ඕනේ එක. එහෙනම් අපේ මනස සකස් වෙනවා, චර්යාව සකස් වෙනවා, හිත සකස් වෙනවා, ගතිපවතුන් සකස් වෙනවා සත්පුරුෂේ ආශ්‍රය කරනකොට අන්න භාවනාවට සුදුසු පරිසරයක් අපි තුල නිර්මාණය වෙන්නේ එතකොට. ඔන්න පළවෙනි එක. දෙක. පිටුතුනි භාවනාවට ප්‍රවිෂ්ඨ වෙන්න කලින් අපි තුල ඇති කරගත යුතු දෙවැනි ගුණාංගය තමයි බුදුහාමුදුරෝ දේශනා කරනවා සීලය. සමහර කියනවා මේ සීල රකින්න ඕනේ නැහැ භාවනා කරාමයි කියනවා. පිටුතුනි භාවනා කරන්නේ ඉතල සීල කලින්නවා. අපිට කියනෝනේ ත්‍රිශික්ෂාව මොකක්ද? සීල සමාධි ප්‍රඥා. ඒක මුල පියවර මොකද සීලය? සීලයෙන් තොරව සමාධියක් ගන්න. සමාධියෙන් තොරව ප්‍රඥාවක් ඇති කරගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාවට පාදක වෙන්නේ සමාධිය, සමාධියට පාදක වෙන්නේ සීලය. සමාධිය කියන්නේ සිත එකඟකම. එතකොට සීල රැකගන්නකොට සිත එකඟ කරනවා. සිත එකඟ කරනකොට ප්‍රඥාව භාවනා කරනවා. එහෙනම් පින්නතුනි බලන්න අපි හරියට සිල් රකින්න ඕන භාවනාවට ප්‍රවේශ වෙන්න කලින්. ඔන්න අපි වටහාගත්ත දෙවෙනි කරුණ. එතකොට ඉදිරියදා රකින්නේ මොකක්ද? නීති පන්සිල්. පොය දවසට රකින්නේ පොය අටසිල්. මාසෙකට එක දවසක් අටසිල් ආරක්ෂා කරනවා. එදිනෙදා පන්සිල් ආරක්ෂා කරනවා. එහෙනම් එදිනෙදා පන්සිල් රකින්න පොය දවසට මාසෙකට එක දවසක්වත් අෂ්ටාංග සීලය සමාදන් වෙන්න. එදාට බ්‍රහ්මචාරී ජීවිතයේ අවතීන. ඒකයි අවශ්‍ය. එහෙනම් ඔන්න දෙවෙනි ගුණාංගය තමයි සීලවත් වීම. තුන්වෙනි ගුණාංගය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්වාමීන් වහන්සේට. තුන්වෙනි ගුණාංගය තමයි දස කතාවලින් යුක්ත වෙනවා. භික්ෂුවකට තියෙන නොකල යුතු කතා 32ක්. දෙතිස් කතා. රාජ කතා, චෝර කතා, රජවරු ගැන, දේශපාලනය ගැන. ඊළඟ හොරු ගැන, මක්කොල්ලකාරයෝ ගැන. ඕක කතා කරන්නේ. කතා කළ යුතු කතා 10ක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. එතකොට භික්ෂුවක
භික්ෂුවක් අරමුණු කරගෙන මේ දේශනාව කළාට භික්ෂුන්ට විතරක් නෙවෙයි භික්ෂුණී උපාසක උපාසිකා සියුම් පිළිසටම මේ දේශනාව කරන්නේ. එහෙනම් කල යුතු කතා 10ක්. එක අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියන්නේ අල්පේච්ඡතාවය ගැන කතා කරනවා. අල්පේච්ඡතාවය කියන්නේ ආසා අපේක්ෂා අඩු කරනවා. ආසා අපේක්ෂා වැඩි වෙන විදිහේ කතා නෙවෙයි. භික්ෂුන් වහන්සේලා එකතු වුණා 10කට ලැබි 10 පින්වතුන් එකතු වුණාම කතා කරනවා. සරලව, චාම්බව. අන්න ඒකට අදාළ කතා. එතකොට මොකද වෙන්නේ? එතකොට අපි තුල තණ්හාව අඩු වෙනවා. රාගය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා. මෝහය අඩු වෙනවා. මමත්වය අඩු වෙනවා. අසුභානය අඩු වෙනවා. ඒකට මේ කියන්නේ අල්පේච්ඡ කතා. දෙක සන්තුෂ්ටි කතා. සන්තුෂ්ටි කතා කියන්නේ වෙනතුනේ සන්තෝෂය මොන සන්තෝෂයද? ලබදී සතුටු වීමේ ගුණයටයි කියන්නේ සන්තුෂ්ටිය. එහෙනම් ලබදී සතුටු වීම. ලබදී සතුටු වීමේ ගුණය ඇතුළත තියෙනවා. එතකොට වැඩි පොරකතා ඒවා පසුපස යන්නේ නැතුව මොකද්ද කරන්න ඕන? පින්නතුනි අපි කල යුතු වන්නේ ලදදී තුතු වීමට සම්බන්ධව කතා කරනවා. ඒකයි කියන්නේ සන්තුෂ්ටි කතා. තුන්වෙනි කතාව පවිවේක කතා. පවිවේක කතා කියන්නේ විවේකය ගැන කතා කරනවා. ඒ කියන්නේ අපිට විවේක තියෙනවා කායික විවේකේ මානසික විවේකේ. අපිට කිසිම විවේකයක් නැතුව ළමක් දෙකක් විතර වැඩ කරන්න ගියොත් මානසික සතුටක් නැහැ නේද? සමාජයෙන් ගැවුම් කියන්නේ අපිට වෙලාවක් නැහැ. අපිට හැමතිස්සෙම වැඩ. පින්නතුනි වැඩ කරලා කොහේ යන්නේ? ඒ නිසා අපි ජීවිතේ විවේකයක් හදාගන්න ඕනේ. ඒ නිසා මේ විවේකය අපට අත්‍යවශ්‍යයි. විවේකය එහෙනම් කාය විවේක, චිත්ත විවේක දෙක අවශ්‍යයි. අන්න ඒ පිළිබඳව කතා කරනවා. ඒ කියන්නේ තුන්වෙනි කතාව. හතරවෙනි කතාව අසංසග්ග කතාව. සංසග්ග කියන්නේ පිළිතුරේ අනවශ්‍ය අය ඇසුරු කිරීම. අසංසග්ග කියන්නේ අනවශ්‍ය අය ඇසුරු නොකිරීම. එතකොට අනවශ්‍ය ඇසුරු නොකරන කතාවක් අපි විතර වෙනවා. අනවශ්‍ය ඇසුරු කළොත් අපි තුල වැඩෙන්නේ රාගය, අපි තුල වැඩෙන්නේ ද්වේෂය, අපි තුල වැඩෙන්නේ මෝහය. ආන්න භාවනාවට අවතීර්ණ වෙන්න ඔය අසංසග්ග කතාවේ මේදී ආතුරු හිටියනම් එදා භාවනා කරන්න තිබුණා. නමුත් භාවනාවට සුදුසු පරිසරය නැතුව තමයි භාවනා කරන්න බැරි. අසංසග්ග කතාව. පස්වෙනි කතාව තමයි විරිය කතාව. වීර්ය ආරම්භ කතාව. මොකද? වීර්ය පිළිබඳව කතා කරන්නේ. පින්නතුනි වීර්ය නැත්නම් අපේ ඉලක්ක ජය ගන්න බැහැ. භාවනා කරන්න, මනක් අහන්න, අධ්‍යාපනය කරන්න, රැකියාව කරන්න මොකක්වත් වීර්ය නැහැ. ඒ නිසා වීර්ය කියන එක අත්‍යවශ්‍යයි. ඒකයි මේ වීර්ය ආරම්භ කතාව. ඊළඟට තියෙනවා 6 වෙනි එක සීල කතාව. සීලය කතා කරනවා. සීල කියන ගැන කතා කරනවා. වෙන අනම්මන කතා කරනවා. සමාධි කතාව. හිත එකඟ කර ගැනීම ගැන කතා කරනවා. ප්‍රඥා කතාව. ප්‍රඥාව ඇති නැති කතා කරනවා. විමුක්ති කතාව. විමුක්තිය ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශන කතාව. මෙන්න මේ කතා 10න් යුක්ත වෙන්න ඒ කියන්නේ පිටුතුනි භාවනා කරන්න කලින් මනසේ දෙන්න වෙනවා. දැන් මොන කරුණු තුනක් තියෙනවා. පළවෙනි කරුණ සත්පුරුෂ ආශ්‍රය. දෙවෙනි කරුණ සීලපත් පාද. තුන්වෙනි කරුණ දසකතාවේ යුක්ත කියනවා. හතරවෙනි කරුණ වීර්ය ඇතුළත ක්‍රියාකරන. දැන් අපි මෙතරම් වීර්ය ගැන කිව්වා. වීර්ය අධිෂ්ඨානයේ ඉලක්කය අපිට තියෙනවා. දැන් බෝධිසත්වය වීර්ය පාරමිතාවක් වශයෙන් පිළිගන්නවා.
ආකාර තුනකින්. වීර්ය පාරමිතා, වීර්ය උපපාරමිතා, වීර්ය පරමත්ත පාරමිතා. ඊළඟට දුෂ්කර ක්‍රියා කාල බලන පුත්‍ර වීර්ය තුනද කියලා. අවසානයේ ඇසතුරු රුක ළඟ සුජාතාවගේ කිරිපිටු දාණය මලදලා බෝධිසත්වෝ වැඩ සිටිදී මම බුදු වෙලා මිස මෙතනින් නැගිටින්නේ නැහැ. අන්න බලන්න වීර්ය. ඒ නිසා අපිටත් වීර්යය අවශ්‍යයි. පස්වෙනි කර්ම තමයි ප්‍රඥාව. ඇත්ත ඇත්තකින් දකින්න. මේ පංච උපාදානස්කන්ධයේ තියෙන විසල් බව. අපිට තියෙනෝනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය. මේ පංච උපාදානස්කන්ධය අස්තිරයි. මේක ස්ථිර නැහැ. ආන්නේ ඒ පිළිබඳව අපි අවධානය යොමු කරමු. මෙන්න මේ කරුණු පහෙන් භාවනාවට පෙර අපි සුදුසන් බවට පත්විය යුතුයි. මේ කරුණු පහට අමතරව තව කරුණු හතරක් තියෙනවා ගොඩනගන්න. මොකක්ද මේ කරුණු හතර? ඒ කරුණු හතර අතරේ තියෙන එකක් තමයි අපි තුල රාගය දුරු කරන්න නම් අසුභ භාවනාව වඩන්න. රාගය දුරු කරන්න අසුභය වඩන්න. ද්වේෂය දුරු කරන්න නම් මෛත්‍රිය වඩන්න. තුන අපි තුල විතක්ක විචාර නොසන්සුන් බව තියෙනවා නම් මෝහමය ලක්ෂණ තියෙනවා නම් ආනාපාන සතිය වඩන්න. අපි තුල අස්මිමානය තියෙනවා. අස්මිමානය කියන්නේ මගේකම මමත්වය, ආත්ම සංකල්පය. ඔක්කොම මගේ ඇහැ මගේ, කන මගේ. මෙහෙම හිතනවා. නමුත් මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඇහැ මගේ නම් වයසට යනකොට පේන්නේ නැති වෙන්නේ නෑ. මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්නේ නැහැ. කන් දෙක මට ඕන විදිහට තියාගන්න පුළුවන් බෑ. වයසට යනකොට ඇහෙන්නේ නැති වෙන්නේ. ඒ නිසා මගේ හැම මට ඕන විදිහට තියාගන්න පුළුවන්. වයසට යනකොට වැළි තියාගන්න බෑ. ඒ නිසා මේ අස්මිමානය තියෙන නිසා ඒ අස්මිමානය දුරු කරන්න අනිත්‍ය සංඥාව වඩන්න. ඔන්න කරුණු හතර. ඉස්සෙල්ලා කරුණු පහක් කියනවා. මොකද්ද කරුණු පහ? සත්පුරුෂයෙක් වාසය කරන්න, සිල්වත් වෙන්න, දසකතාවෙන් යුක්ත වෙන්න, වීර්ය වඩන්න, ප්‍රඥාව ඇති කරගන්න. ඊළඟට කරුණු හතරක් කියනවා. මොකද්ද කරුණු හතර? රාගය දුරු කරන්න අසුභය වඩන්න. ඊළඟට දේශය දුරු කරන්න මෛත්‍රිය වඩන්න. විතක්ක විචාර දුරු කරන්න, ඒ කියන්නේ මෝහය දුරු කරන්න ආනාපාන සතිය වඩන්න. ආත්ම සංකල්පයේ අසුමානය දුරු කරන්න අනිත්‍ය සංඥාව වඩන්න. පෙන්නතේ මේ කරුණු ටිකෙන් දැනුවත් කළ මේ මේගිය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ මේ සියල්ල හිතට අරගත්තා. අරගෙන මේකෙන් සමන්විත වුණා. මේ කරුණ මේ දැනුවත් වූ මේගිය හඳුනන උන්වහන්සේ සුදුසුකම් කරගත්තා. ඒ පසු බව වඩා සකල ක්ලේශයන් ප්‍රතිකොට අමා මහ නිවන සැනසුණා. ඒ නිසා අපි උත්සාහ කරනවා. අපේ ජීවිතේ තුළ මෙන්න මේ ලක්ෂණ 11 මේ ලක්ෂණ 9 අතන පහයි විතර හතරයි ලක්ෂණ 9 ඇති කරගත්තොත් පිළිතුරු අපිට භාවනා කරන්න පුළුවන්. අපට විමුක්තියට අවතීන වෙන්න පුළුවන්. ඒ නිසා අපේ ජීවිතේ තුළ මේ කරුණ වලින් දැනුවත් වෙනවා. මේ කරුණ වලින් සමන්විත වෙනවා. අපි ඒ අනුක්‍රියාත්මක වෙන්නේ මෙලොව ජීවිතේ වාසනාවන්ත කරගෙන පරලෝක සුඛියක් පත්ගෙන අවසන උතුම් අමා නිවන සැනසීම ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මයේ පුණ්‍ය කර්මයේ දායකත්වයෙන් කටයුතු කළේ මම මතක් කළා. ප්‍රියංකා ලංකාන්ති මහත්මිය. ඒ වගේම ඉසිනි අනුපමා දේවියන්, යෙවන්
විස්මල් පුතනෝ නිරු ආදරව සහෝදරිය මේ පින්වත් පිරිසෙන් වෙලාද මේ මහා පුණ්‍ය කර්මයට දායකත්වයේ කරනවා බලාපොරොත්තු මොකද මීට වසර 12කට පෙර අභාවිත ආදර බල සාමිකුස් WAA වර්ග පිළිදර්ශන මහතාට පුණ්‍යානුමෝදනා කරා प्रियंका महात्मी के पियानंद D.E. Davis प्रियतमाता मिया के सीन दिनांत टिकले वाला एक साल नाम सदा सीन दिनांत में पिना देवा ए सुक्त देवा आवसन अमा महानिगत सैन सेवाली साधने ඒ වගේම ජීවතුන් අතර සිටින ප්‍රියංකා මහත්මියගේ මෑණියන් නිරෝගී සුව ලැබේවා. දලදා හාමුදුරුවෝ පිටේ ජය ශ්‍රී මා භෝසමිතුන්ගේ ආශිර්වාදයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් මේ කර පින්කමේ ආනුභාවයේ ඒ මෑණියන්ට නිරෝගී බව ලැබේවා. දීර්ඝායුෂ වේවා. ඒ සාපෞදී සමගත් ප්‍රියංකා මහත්මිය තුන්වැනි සිළු දෙනාට මේ බණපදයේ ශ්‍රවණය කරන්න මේ පැමිණි ගුණවත් මහත්මිය ලොකු පුදා දුතන් වන්දතු සමග මෙලොව යහපත දේවා පරලෝ සුගතිය වේවා අවසර වූ අමා මහ නිවන साक्षात देवाई प्रार्थना करना ඒ වගේම මෙවන් පින්කම් කොයි තරම් කරදරකාරී පසුබිම් වුණා විහාරාධිපති අත්තිදී සුනිදහම් අපමණ කැපවීමකින් මේ කටයුතු සිදු කරා දිවාරය වෙහෙසිලා මේ කටයුතු සිදු කරන්නේ ලේසි පහසු කාර්යයක් නෙවෙයි ඒ නිසා උන්වහන්සේට මා මුලින් මතක් කරා වගේ තව තවත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා දෙවියන්ගේ රැකවරණය ලැබේවා උන්වහන්සේට මේ සසුන්විත බබලකට තව තවත් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා දෙවියන්ගේ ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා ඥානං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති අද මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන්නට යෙදුනේ අත්තිගේ පදිංචි ප්‍රියංකා මහත්මිය ඉසිනි අනුපමාහිනේ ඒ හැම දිනකටම ස්වාමීන් වහන්සේ පරිස්කාර පූජා කරනවා මේ උතුම් ධර්මානුශාසනාව සඳහා වැඩම කරන
අපේ උතුම් පින්කම සිද්ධ කරන්න අවශ්‍ය කරන අනුශාසනාවන් ධර්ම දේශනාව සිද්ධ කළ පැනසල බෞද්ධ මධ්‍යස්ථානාධිපති අතිගෞරවාස්පද රාජකීය පඬිතු ශාස්ත්‍රපති අපරදේව අපේ මානවයේ පඤ්ඤාසාර ගෞරවනීය නායක මානිකාන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ආරෝග්‍ය සම්පන්නිත වේවා දුර්වගේ ආශිර්වාදයේ දෙවියන්ගේ දක්වන්නේ තුලින් සිත සාන්ති යහපත අභිවෘද්ධිය සලසා වේවා කියලා සායුධ්‍යා ප්‍රාර්ථනා කරමි. මේ උතුම් පින්කම් මාර්ගකරියක් දාමාකාන්ති මහත්මියට සියන් ප්‍රමාදීනියට යවන් විස්මාර්පත නුවන්ට මේ වගේ උතුම් පින්කම් කරන්නට තව මේ වගේ යහපත් වැඩ කරමින් තමන්ගේ ජීවිතයේ පිටින් පුරව ගන්නට යහපත් අභිවෘද්ධිය සලසා ගන්න මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. සිත සාන්ති යහපත තුර්වගේ ආශිර්වාදය ලැබේවා. ඉගෙනීමේ පුදුමංග නාම සුභ සිද්ධිය ලැබේවා. ඒ හැම දිනාටම සිත සාන්ති යහපතට උදා වේවා කියලා සාදුනා ප්‍රාර්ථනා කරමි. එසේම මේ අන්‍යන්‍ය වර්ණ ප්‍රියදර්ශන මහත්මයාට ඒ පියා ජීවිතේනස්ලියානන්ට පින් අනුමෝදන් කරන යන්තන්ගේ පරලෝකගාමී ජීවිතයේ සුවපත් වේවා සබවත් වේවා. නිදුක් නිරෝගී ජීවිතය ප්‍රියංකා මහත්මියට ඉක්මන්සිය නිදුක් නිරෝගී භාවයේ ආරෝග්‍ය සම්පatti ලැබේවා. තුරුගේ ආශිර්වාදය ලැබේවා කියලා උත්සාහ ප්‍රාර්ථනා කරා. එසේමත් මෙවර කප්පින් කමේ දායකත්වයේ දරන පොදුසිංහ මහත්මයා සෑම දේශකයන්න් වහන්සේ නමකටම උන්වහන්සේලාගේ ඡායාරූපය තුළ ඒ ඡායාරූපය පූජා කරන දවසේ කටයුතු සිදු කරන්න ලැබුණා. ඒ හැම දිනකටම පැමිණි ඔබ දිනකටම අධික වර්ෂාව මැද්දේ ඊටාම අයහපත් තත්ත්වයන් මැද්දේ නමුත් ධර්ම ශ්‍රවණය කරන්න පැමිණිලා අපේ නිරෝධ පින්කම සාර්ථක කරගන්න දවසේ පැමිණීම පිළිබඳව හැම දිනකටම මේ සිටි ආශිර්වාද කරමින් පින්කම වලදී යහපත් අභිවෘද්ධිය සලසා දේවා. හෙට දිනේදී අතිගෞරවාස්පද අගරකද සිරිසුමන ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරන්ට විහාරස්ථාන පැමිණෙස මතක් කරමින් එසේම මේ සෑම ධර්ම දේශනාවක්ම පෙළභූමි සමාජ මාධ්‍ය හරහා හැම දිනකටම ධර්ම ශ්‍රවණය කරන්ට පුළුවන් බව සිහිපත් කරමින් ඔබේ ධර්ම දේශනාව ඔබ අහන ධර්ම දේශනාව සමාජ මාධ්‍ය ඔස්සේ විකාශනය කරන බව සිහිපත් කරමින් හැම දිනකටම දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම